හොඳයි අපි 6 වසරේ දරුවොත් එක්කලා අද දවසේ මුණ ගැහෙන්න හදන්නේ අපි මේ වෙනකොට ජෛව ලෝකයේ අසිරිය කියන මාතෘකාවේ ප්‍රධාන මාතෘකාවේ අනුමාතෘකා රාශියක් අපි අවසන් කරමින් ඇවිත් තියෙන්නේ. අපි අද දවසේ කතා කරන්න නියමිතව මාතෘකාව ලියලා තියෙනවා මොනවාද? පුෂ්ප විවිධත්වය කියන මාතෘකාව. මේ තාම කතා කරන්නේ ශාකවල වෙනස්කම් ගැන තමයි කතා කරන්නේ. ඒතර මේකේ වැදගත්කම මම කිව්වා සමහරට පාසලේදී මෙච්චරම කතා කරන එකක් නැහැ. නමුත් මේ කතා කරන්නේ මොකටද? වාට දෙබෙදුන් සුචි කියන කොටස තියෙනවා. ඒ කොටසටත් ඒ වගේම ඉදිරියේ තියෙනවා මාතෘකාවලදී සාකච්ඡාව පහසු කරගන්න තේරුම් කර ගැනීම පහසු කරගන්නත් එක්කලා තමයි මේ කොටස් ටික අපි මේ ආකාරයට යන්නේ. දැන් බලමු අපි එහෙමනම් මේ 4-5 දැනුම තියෙන්නේ මෙතන පුෂ්ප විවිධත්වය කියලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මලක කොටස් අඳුන ගන්න බලමු. මලක කොටස් පුෂ්පයක කොටස් මොනවද කියලා බලමු අඳුන ගන්න. ඒතර මේ මල් තියෙනවා ආකාර දෙකක් තියෙනවා. ඒ ගැන අපි දැන් මෙච්චර ලොකුවට කතා කරන්නේ නැහැ. ඒතර ඒක අපි පොඩ්ඩක් සරලව කිව්වොත් ගෙඩි හදන මල් තියෙනවා. ගෙඩි හදන්නේ නැති මල් තියෙනවා. ඒතර ගෙඩි හදන මල් වලට අපි කියනවා ස්ත්‍රීලිංගික මල් කියලා. ස්ත්‍රී මල් කියලා කියනවා. ඊළඟට ගෙඩි හදන්නේ නැති මල් තියෙනවා. එයාලට අපි කියනවා මොනවාද? පුරුෂලිංගික මල් කියලා. මේක ඔයාලට පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. මේ වට්ටක්ක කැකිරි පුහුල් වගේ ඒවායේ පොඩි ගෙඩියක් එක්ක මලක් තියෙනවා. ඒවා තමයි ස්ත්‍රීලිංගික පුෂ්ප. ගෙඩියක් නැති නටුවක් තියෙන මල් තියෙනවා. ඒවා තියෙනවා මොනවාද? ඒවට කියනවා අපි අන්න පුරුෂලිංගික පුෂ්ප කියලා. ඔය සමහර මල් තියෙනවා පුරුෂලිංගයයි ස්ත්‍රීලිංගයයි දෙකම තියෙන මල් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි කියනවා දීලිංගික මල් කියලා. එහෙනම් ඔන්න පළවෙනි වෙනස තියෙනවා මේ ලිංගිකත්වය මත. ඒ අනුව මොකද්ද වෙලා තියෙන්නේ? ස්ත්‍රීලිංගික කොටස් සහ පුරුෂලිංගික කොටස් වෙන වෙනම තියෙන මල් තියෙනවා නම් එයාලා අපි කියනවා කවුරු කියලාද? ඒකලිංගික මල් කියලා. පුරුෂලිංගික කොටස් සහ ස්ත්‍රීලිංගික කොටස් කියන දෙකම එකම මලක තියෙනවා නම් එයාලා අපි කියනවා කවුරු කියලාද? අන්න දීලිංගික මල් කියලා. දීලිංගික මල්. අපි දැන් අද කතා කරන්න යන්නේ කොටස් හඳුනා ගන්න යන්නේ මෙන්න මේ ස්ත්‍රීලිංගයයි පුරුෂලිංගයයි දෙකම අන්තර්ගත වෙලා තියෙන පුෂ්පයක කොටස් තමයි අපි අඳුර ගන්න හදන්නේ. අපි කිව්වා ගියහතිය මල් අරගෙන ලැහැස්ති වෙන්න කියලා. අතට අරගෙන ඒ ගත්තු මලුත් බලමු. අපි මේ මල් වල කොටස් මේ මලේ කොටස් එක්ක සසඳලා අඳුර ගන්නත් බලමු. එමනම් ඔන්න මල් ටිකක් අරගෙන ලැහැස්ති වෙන්න කතන්දරයට. හොඳයි එහෙනම් ඔන්න ඔයාලට පේනවා ඔය තියෙන්නේ මම පුෂ්පය දෙකට පැලුවාම පේන විදිය. ඒ පුෂ්පය දෙකට පැලපුවාම පේන විදියේ බලන්න මම අංක 1 දාලා තියෙනවා. ඒක ඕගොල්ලොන්ගේ පදමලේ බලන්න තියද කියලා ගෙනාපු මලේ බලන්න තියෙනවා මොනවද තියෙන්නේ. එතකොට ඒකට අපි කියලා තියෙනවා කලංකය කියලා කියනවා. අංක 1 නම මොකද්ද? අංක 1 නම තමයි කලංකය. ඊගාව අංක 2 තියෙනවා මම දාලා. අංක 2 මොනවාද? එයාගේ නම තමයි කීලය. කීලය. අංක 3 තියෙනවා. අංක 3 නම මොකද්ද? ඩිම්බ
කෝෂය. අන්න ඒ තුන් දෙනා එකතු කළා සංගල වරහණක් දාලා තියෙනවා. මම එතෙන්ට ඒ අක්ෂරය කැපිටල් වලින් දාලා තියෙනවා. ඒ කැපිටල් ඒ අක්ෂරය මගින් අඳුන්වන්නේ මොනවාද? මෙන්න මේ කොටස් තුන එකතුව පිළිබඳව කියන්නේ. ඒ කොටස් තුන එකතුව අපි අඳුනනවා මොනවා කියලාද? අන්න ස්ත්‍රී ලිංගික ඒකකය. ස්ත්‍රී ලිංගික ඒකකය කියලා කියන්නේ නැත්නම් අපි කියනවා මේකට තව ටිකක් ලොකු පන්ති වල ගියපහම ජායාංගය කියලා. දැනට අපි ඒ වචනේත් ලියාගත්තර කමක් නැහැ. ස්ත්‍රී ලිංගික ඒකකය කියලා ලියා ගන්නවා. ඒතර තුනනේ හතරවෙනි එකට ගියාපහම හතරවෙනි එකේ තියෙනවා මණිපත්‍ර. යා මණිපත්‍ර පස්වෙනි එකේ කියපහම තියෙනවා ඒ කොටස අපි කියනවා ග්‍රාහකය කියලා. ග්‍රාහකය කියලා කියනවා. ඊගාවට 6 වෙනි එක දල පත්‍රය නැත්නම් පෙති කියලා කියන්නේ අපි ඕකට. පෙති. ඊළඟට 7 වෙනි එකේ තියෙනවා සූත්‍රිකාව, 8 වෙනි එකේ තියෙනවා පරාගදාන. එතන අපි B කියලා අක්ෂරයක් දාලා තියෙනවා සංගල වරහන් දාලා. ඒක අපි හඳුන්වනවා මොනවා කියලාද? පුරුෂ ලිංගික ඒකකය කියලා අපි කියනවා. නමුන්න මේ අපි දකින්නේ ත්‍රිලිංගික මලක්. ඒකේ කොටස් ටික තමයි අපි අඳුනගත්තේ. එතකොට මේක වැදගත් වෙන්නේ මේ පාඩමේ කොටසක් විතර යන්නේ නැහැ. මේක වැදගත් වෙන්නේ අපිට අර ඉස්සරහ කතන්දර වලට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේක ඇඳ ගන්නවා කොටස් සහිතව නම් කර ගන්නවා. ඇඳට පස්සේ මම ලකුණු කිරීම කරන්නම්. ඊගාට මෙන්න මේ යටම තියනවා මෙන්න මේක. ඒකේ මම ඊතලයක් ගහලා නැහැ. ඒක මොනවාද? නටුව. එහෙම නැත්නම් අපි කියනවා ඒකට වෘන්තය කියලා. ඒකත් එහෙමනම් ඊතලයක් ගහලා සටහන් කරන්න වෘන්තය කියලා සටහන් කරන්න. හොඳයි එහෙමනම් අපි ටට්ටක් ගාලා පින්තූරේ අඳින්න බලන්න ඉක්මනට ඇඳලා නම් කරන්න මාතෘකාව ලිව්වා දීලිංගික පුෂ්පයක කොටස් හඳුනා ගැනීම කියලා. දීලිංගික පුෂ්පයක කොටස් හඳුනා ගැනීම කියලා ලිව්වේ. අපි දැන් පින්තූරේ ඉක්මනට අඳින්න.
හොඳයි මම හිතන්නේ කාලය ප්‍රමාණවත් කියලා එබන අපි බලමු අංක 1 කාරණාව කොහොමද කියලා අංක 1 කියලා දක්වපු එක අංක 1 කියලා දක්වපු එකේ කතාව තමයි මොකක්ද එතකොට ඔයාලට පේනවා අංක 1 කවුද තියෙන්නේ කලංකය කියලා මම කිව්වා අංක 1 කලංකය අංක 2 මොනවද තියෙන්නේ අංක 2 කීලය ඊගාව අංක 3 තියෙනවා මොනවද ඩිම්බ කෝෂය 4 තියෙනවා ඒකට කියන්නේ මණිපත්‍ර කියලා ඔකේ වගාවක් තියෙන මලේ බලා ගන්න පුළුවන් කොළ පාටට කුක්කුවක් වගේ තියෙනවා ඒක තමයි මණිපත්‍ර වෙන්නේ ඊගාවට 5 කියනවා ග්‍රාහකය ඒ අතරේ මං කව වුන්තය නැත්නම් නටුවත් ලකුණු කරගන්න කියලා ඒතර ග්‍රාහකයේ කියන කොටස 5 ඒකව බලා ගන්න පුළුවන් පුෂ්පේ යටම කොටසේ නටුවට සම්බන්ධ වෙන තැන පොඩි ඉදිමුමක් තියෙනවා අන්නේ ඉදිමුම කොටස තමයි අපි ග්‍රාහකය කියලා කියන්නේ ඒතර අංක 6 තියෙනවා මොනවාද දලපත්‍ර අංක 7 සූත්‍රිකාව අංක 8 මොනවාද පරාග දානිය ඒ කියලා කියන්නේ මොන කොටසද ඒ කියන්නේ ස්ත්‍රීලිංගික ඒකකය B කියන්නේ මොනවාද පුරුෂ ලිංගික ඒකකය ස්ත්‍රීලිංගික ඒකකය සහ පුරුෂ ලිංගික ඒකකය වශයෙන් AB කොටස් දෙක තියෙනවා ඒතර ස්ත්‍රීලිංගික ඒකකයේ තියෙනවා කලංකය කීලය සහ ඩිම්බකෝෂය පුරුෂ ලිංගික ඒකකයේ තියෙනවා මොනවාද සූත්‍රිකාව සහ පරාග දානිය සූත්‍රිකාව සහ පරාග දානිය එන ඔන්න මලක කොටස් මොනවාද ස්ත්‍රීලිංගයේ සහ පුරුෂ ලිංගයේ තියෙන ද්විලිංගික මලක කොටස් අපි අඳුනගත්තා ඒ කොටස් වල කාර්යභාරයන් ගැන අපි කතා කරන්නේ නැහැ එහෙනම් උන්න අපි දැන් ඊළඟ කොටසට යන්න හදන්නේ දැන් මෙයා ඇවිල්ලා මොනවාද ද්විලිංගික මලක් අපි අර ඉස්සෙල්ලා කතා කරා වට්ටක්ක කැකිලි පුහුල් වගේ ශාක තියෙනවා කිව්වා එයාලගේ මොකද වෙලා තියෙන්නේ මලේ ජායන් මේ ස්ත්‍රීලිංගික මල් වෙනම පුරුෂ ලිංගික මල් වෙනම තියෙනවා කියලා කිව්වා ඒගොල්ලෝට අපි කියේ කවුද ඒක ලිංගික පුෂ්ප කියලා තමයි කිව්වේ ඔන්න එතකොට ඔයාලට පේනවා මොනවද පේන්නේ ඒක ලිංගික පුෂ්ප දෙකක් තියෙන්නේ ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඔය ගෙඩියක් සහිත පුෂ්පයක් තියෙනවා ඒ ගෙඩියත් එක්ක පුෂ්පය තමයි ස්ත්‍රීලිංගික පුෂ්පය වෙන්නේ ඊගාව එක මොනවාද එතකොට එයා පුරුෂ ලිංගික පුෂ්පය ඒකේ පරාගදානිය තමයි මේ පේන්න තියෙන මේ පරාගදානිය මේ තමයි ඩිම්බකෝෂයේ ස්ත්‍රීලිංග මලේ මේ තියෙන කලංකයේ තියෙන. ත්‍රොන්න එහෙමනම් මේ තියෙන එක ලිංග මල්. ත්‍ර වට්ටක්ක කැකිලි පූල් පිපිඤ්ඤා පතෝල වැටපොළු කරවිල ඒ වගේ ඒවායේ තියෙන මොනවාද පොල්පුවක් ඒ වගේ ඒවායේ මෙන්න මේ ආකාරයේ ඒක ලිංග මල් තමයි තියෙන්නේ. ඊගාවට අනිත් වර්ගය අපි දැන් පින්තූරේ ඇඳපු වර්ගය මොනවාද ද්විලිංගික මල් එතකොට ඒවායේ මොනවද වෙලා තියෙන්නේ ස්ත්‍රීලිංගය සහ පුරුෂ ලිංගය කියන දෙකම එකේ අන්තර්ගත වෙලා තියෙනවා ඒතර ඔන්න පේන්න තියෙනවා ඔයාලට මොනවද තියෙන්නේ ද්විලිංගික පුෂ්පය ඔයගොල්ලෝ කවුරුත් දන්න වදමලක් තියෙන්නේ උඩින් තියෙන අපිට පිටින් පේන විදිය මෙතන මේ යටින් තියෙන මල දෙකට පැලුවහම පේන විදිය මෙතන ඩිම්බකෝෂය කීලය කලංකය ඒ පේන ආකාරය තමයි තියෙන්නේ. එහෙමනම් ඔන්න අපි ඒ කොටස කතාව හරි අපි එහෙමනම් මාතෘකාව ලියනවා
ලිංගිකත්වයේ ස්වභාවය අනුව ලිංගිකත්වයේ ස්වභාවය අනුව පුෂ්ප විවිධත්වය ලිංගිකත්වයේ ස්වභාවය අනුව පුෂ්ප විවිධත්වය ලිංගිකත්වයේ ස්වභාවය අනුව පුෂ්ප විවිධත්වය හොඳයි මම පින්තූර දෙකක් අඳින්නම් එක ඒකලිංගික पुष्प ඒකලිංගික පුෂ්ප එක් මලක තියෙනවා මොනවද තියෙන්නේ ඔන්න මේ මල තියෙනවා එයාගේ මොනවද තියෙන්නේ මෙන්න මේ තියෙන පුරුෂ ලිංගික ඒකකය තියෙන්නේ ඊගාට මේ තියෙන්නේ මොනවාද එන්න තියෙනවා මේ තියෙන්නේ ස්ත්‍රී ලිංගික ඒකකය තියෙනවා මේ තියෙන පුරුෂ ලිංගික මල पुष्पය මේ තියෙන කවුද ස්ත්‍රී ලිංගික පුෂ්පය තමයි මේ තියෙන්නේ ස්ත්‍රී ලිංග පුෂ්පය තියෙන්නේ ඔන්න ඒකලිංගික පුෂ්පයක ස්වභාවය තමයි මොකද්ද එයාලගේ ආන තියෙනවා තියෙන කාරණාව තමයි මේගොල්ලොන්ගේ මලේ එක මලක තියෙන්නේ එක්කෝ ස්ත්‍රී ලිංගය විතරයි එහෙම නැත්නම් මොකක්ද තියෙන්නේ පුරුෂ ලිංගය විතරයි තියෙන්නේ එක්කෝ ස්ත්‍රී ලිංගය විතරයි තියෙන්නේ එක්කෝ පුරුෂ ලිංගය විතරයි මේකේ තියෙන්නේ તો දෙකෙන් එකක් තමයි තියෙන්නේ අපි මාතෘකාව ලිව්වා ලිංගත්වය අනුව පුෂ්ප විවිධත්වය කියලා ඒකේ ලියන්නේ මොනවා අපි ඩක් ගාලා ඒකලිංගික පුෂ්ප හා දීලිංග පුෂ්ප වශයෙන් ඒකලිංග පුෂ්ප සහ දීලිංග පුෂ්ප වශයෙන් ඇති විවිධත්වය ඒකලිංග පුෂ්ප සහ දීලිංග පුෂ්ප වශයෙන් ඇති විවිධත්වය ඊට පස්සේ මාතෘකාව ඒකලිංග පුෂ්ප කියලා අපි පින්තූරේ අඳින්න කොටක් ගාලා පින්තූරේ අඳින්න ඒකලිංග පුෂ්ප කියලා සරල පින්තූරයක් අඳින්න එම ලොකුවට අපි මේ පන්තියේ අවශ්‍ය නැහැ අර මේ අවශ්‍යතාවයට සම්පූර්ණ කරගන්න තමයි මේක යන්නේ මේවා පොඩි පන්ති වෙලා කතා කරලා තියෙන නම් විතරයි වෙනස් තියෙන්නේ ඒ නම් මේ නම් කතා කරන්නේ නැතුව වෙන නම් වලින් ඔයගොල්ලෝ මේවා පරිසරයේ පාඩමේ කතා කරලා තියෙන්නේ
හොඳයි එහෙනම් පින්තූරේ ඇඳලා ඉවර ඇති. අපි එම ලියමු මාතෘකාව ලියන්න. ඒකලිංගික පුෂ්ප ඇති ශාකවලට උදාහරණ ඒකලිංගික පුෂ්ප ඇති ශාකවලට උදාහරණ. එමනම් අපි ලියමු अंक 1 वट्टक्का कैकिरी पुहुल वट्टक्का कैकिरी पुहुल මත පොඩි වෙලාවක් දෙනම් මම පැහැදිලි කිරීමේදී විස්තර කරා. ඔයගොල්ලෝ ලියන්න බලන්න 5ක් 6ක් විතර ලියන්න. දැන් අපි 3ක් විතර ලියාගත්තානේ. තව 3ක් 4ක් විතර ලියන්න. හොඳයි එහෙනම් බලන්න වට්ටක්ක කැකිරි පුහුල් පිපිඤ්ඤා පතෝල වැටකුළු කරවිල මේ පැත්තෙන් ලියන්න පුළුවන්. ඊගාවනයි මේ ලියන්න පුළුවන් මොනවාද? පොල් පුවක් තල් කිතුල් ඒ වගේ ඒවත් මොනවාද? ඒක ලිංගික පුෂ්ප තියෙන්නේ. එක ලිංගයයි මේකේ තියෙන්නේ. රයිට් නා ඊට පස්සේ මාතෘකාව ලියනවා මොනවාද? තීලිංගික පුෂ්ප. තීලිංගික පුෂ්ප. ඒකේ අපි කොටස් අඳුන ගන්න තියෙනවා. බලමු එමනයි කොටස් අඳුන ගන්න. හොඳයි එමනම් වුණ තියෙනවා මොනවාද? දීලිංගික පුෂ්ප. ඒ අනුව මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ එකම මලයේ තියෙනවා මොනවාද? පුරුෂ ලිංගික ඒකකයක් තියෙනවා ස්ත්‍රී ලිංගික ඒකකයක් තියෙනවා. එකම මලයේ තියෙනවා. නම් පින්තූරය ආඳින්නටක් ගාලා කලුත් ඇඳලා තියෙන එකේ කොටස් නම් කරපු එකකදී මේකේ කොටස් දෙක විතරයි නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ කතා කරමු. දැන් ටක් ගාලා පින්තූරය ආඳින්න.
හොඳයි එහෙනම් අපි ටට්ටක් ගාලා ලියමු මේකේ මේ જાතියේ මල් දීලිංක මල් මොනවද කියලා. දැන් අපි කලින් බැලුවා වදමල දීලිංගිකයි, මිරිස්, බටු, තක්කාලි, මෑ, ඉතින් ඊට පස්සේ කතුරු මුහුංගා, එන මේ වගේ ඒවායේ තවත් බොහෝ තියෙනවා. බණ්ඩක්ක වගේ මල් ඒවා එක්කම මොනවාද දීලිංගික පුෂ්ප තියෙන්නේ. එහෙනම් අපි පහක් විතර ලියන්නකෝ දීලිංක මල් මොනවාද කියලා. තවත් පරිසරය හොයලා බලලා පරිසරය දිහා බලලා මේ දීලිංගික මල් තවත් අඳුන ගන්න උත්සාහ කරන්න. හොඳයි එහෙනම් අපි ලිංගිකත්වයේ ස්වභාවය අනුව මල්වල විවිධත්වය කතා කරමු. පුෂ්පවල විවිධත්වය කතා කරමු. අපි ඊගාවට යන්නේ මේ මල්වල පෙතිවල සංඛ්‍යාව අනුව තියෙන විවිධත්වය. පෙති සංඛ්‍යාවත් එක්ක තියෙන විවිධත්වය ලියන්න. පුෂ්පයක තිබෙන පෙති සංඛ්‍යාව අනුව විවිධත්වය. පුෂ්පයක තිබෙන පෙති සංඛ්‍යාව දල පත්‍ර කියලා මේවට කියනවා. සංඛ්‍යාව අනුව විවිධත්වය. හොඳයි අපි මාතෘකාව ලියුවේ එතකොට පෙති සංඛ්‍යාව අනුව විවිධත්වය මල්වල තියෙන. එතකොට මෙතන තියෙනවා මුලම මොනක් තියෙන්නේ? ඒකේ පෙති 3යි තියෙන්නේ. පෙති 3 තියෙන මල් තියෙනවා. ඊගාවට තියෙනවා පෙති 4 මල් තියෙනවා. පෙති 5 මල්, ඒ වගේම පෙති ගොඩක් තියෙන මල් තියෙනවා. එහෙනම් ඔන්න පෙති සංඛ්‍යාව අනුව දලපත්‍ර ගණන අනුව විවිධත්වය තමයි ඊළඟට තියෙන්නේ. මාතෘකාව ලියලා තියෙනවා. ඉවෙ නැත්තම් ලියාගමු. පුෂ්පයේ පෙති සංඛ්‍යාව අනුව පුෂ්ප විවිධත්වය. පෙති සංඛ්‍යාව අනුව පුෂ්ප විවිධත්වය. හොඳයි අපි එහෙමනම් ඉස්සෙල්ලාම එන්න මේකට අපි යමු මෙතෙන්ට ගියාපයිතර මොනවද තියෙන්නේ? පෙති 3 මල් තියෙන්නේ. යාළගේ තියෙන පෙති 3යි. අපේ පරිසරයේ ඉන්න පෙති 3 මල් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් බලලා ඉස්සෙල්ලා පින්තූරය අඳිමු. මේ පින්තූරේ විතරක් අඳින්න. පෙති 3 මල් කියලා පෙති 3 මල් කියලා මේක අඳින්නටක් ගාලා ඊට පස්සේ අපි ඒකට උදාහරණ අඳිමු. රූප රාමු දෙකක් විතර බලලා ගොඩක් අඳින්න ඕනේ නැහැ. ගොඩක් කියන්නේ නැහැ. කීපයක් ලියමු අපි. හොඳයි එහෙනම් මේකේ පින්තූරය ඇඳලා ඉවර ඇති. අයර මේ තියෙන්නේ ඔන්න ඔකේ පෙති 3 මල් තියෙන්නේ. ඔය තියෙන්නේ කිතුල් මල් තමයි තියෙන්නේ. එහෙනම් ඔන්න කිතුල් කියන්නේ මල් පෙති 3ක් තියෙන මල් වර්ගයක්. මේ අපි උතුරු උදාහරණයක් ලියමු. කිතුල් ඊගාන මේ දකින්නේ ඕගොල්ලෝ පොල් මලක් දකින්නේ. උඩින් දකින්නේ අපි පොල් මලේ පිරිමි මල්. යටින් තියෙන්නේ මොනවාද? පොල් මලේ ගැහැණු මල් තමයි තියෙන්නේ. ශ්‍රී ලිංක මල් පල්ලෙහා තියෙන මල් ටික. දැන් මේ තියෙන මල් මේවා ස්ත්‍රී ලිංගික මල්. මේ තියෙන්නේ පුරුෂ ලිංගික මල් තියෙන්නේ.
පුරුෂලිංග මල් තමයි මේ උඩින් තියෙන්නේ. මේවා ස්ත්‍රීලිංග මල්. ඒතර මේකේ මොකද වෙලා තියෙන්නේ බලන්න. පෙති 3යි තියෙන්නේ. මෙයාලගේ පෙති 3යි තියෙනවා. ඔන්න පොල් කියන්නේ තේ જાති එකක්. පෙති 3ක්. ඒ වගේම පුවක් පෙති 3යි. මනෝන අපි පෙති 3 මල් ගැන කතා කළා. ඊගාවට අපි කතා කරන්න යන්නේ පෙති 4 මල් පිළිබඳව. ඒතර මෙතන මම ඇඳලා තියෙන්නේ පෙති 4 මල්. එහෙනම් අපි ඊගාව ලියනවා පෙති 4 මල්. පෙති 4 මල්. දැන් ඔයගොල්ලෝ පරිසරේ පුළුවන් තරම් මල් බලලා මල් දිහා බලලා පෙති 4 මල් හොයාගෙන අපි ලියන ඒවට අමතරව ලියන්න උත්සාහ කරන්න. 3 ඒවා හොයාගෙන ලියන්න උත්සාහ කරන්න. ඒ වගේම පෙති 5 ඒවා පෙති ගොඩක් තියෙන ඒවා ඔයාට ලියන්න පුළුවන් ගෙදර පරිසරයෙන්ම ගෙවත් වෙනම අඳුන ගන්න පුළුවන් මේ වගේ ඕන තරම් මල් වර්ග තියෙනවා. ඉතින් අපිට පරිසරය අඳුන ගන්න එක පරිසරයත් එක්ක ජීවත් වෙන එක අපිට හරි වැදගත් වෙලා තියෙනවා. ඉතින් තවමත් මේ පාඩම් වලට සම්බන්ධ වුණේ නැති ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම දැනුවත් කළා මොනවද කරන්න ඕනේ අර අපේ WhatsApp අංකෙට 0.766 119යි 45යි 43 අංකෙට නම සහ මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තිය 6 ශ්‍රේණිය කියලා සටහන් කරලා එවන්න. ඉතින් ඔගොල්ලොන්ගේ යාළුවන්ට විතරක් නෙවෙයි 6 ඉඳලා 11 දක්වා ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පාඩමට සම්බන්ධ වෙලා මේක ඉගෙන ගන්න හැම දරුවෙක්ම ඔගොල්ලොන්ගේ අයියලා අක්කලා දැනුවත් කරන්න ඒ අපේ පන්තියට සම්බන්ධ වෙන්න. අපේ කවුරු හරි මේ වෙනකොට ඉඳපු දරුවෝ කවුරු හරි ඒ කියන්නේ 7 8 පන්තිවල 9 10 11 පන්තිවල ඉඳපු දරුවෝ ඔයගොල්ලන්ගේ දන්න කියන තාම ඒගොල්ලෝ දැනුවත්භාවයක් නැතුව සම්බන්ධ වෙලා නැත්නම් එයාලව දැනුවත් කරන්න මේ අංකෙට අපිට WhatsApp message එකක් එවන්න කියලා 9යි පන්තියයි ඒ එවනකොට පිටබැද්දර හය ස්ටඩි එකටද අකුරැස්සි විද්‍යාශ්‍රයකටද වැලිපිටිය සයන්ස් කොලෙජ් එකටද කියන වගේ සඳහන් කරන්න. එහෙම නැත්නම් ලංකාවේ ඕනම ප්‍රදේශයක දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සහභාගීත්වය සදා අපි ඔන්ලයින් කියන වචනේ ලියලා එවන්න. ඒතොර ඔන්ලයින් කියලා අපි ආයතන තුනෙන් එකකට සහභාගී නොවෙන ලංකාවේ ඕනම දරුවෙකුට. ඒතොර ඔන්න එහෙමනම් ඒ ගැන දැනුවත් කරන්න පාඩම සම්බන්ධ වෙන කට්ටිය. එහෙනම් අපි මේ පෙති 4 මල ටක් ගාලා අඳින්න. ඊට පස්සේ අපි ඒකට අදාළව උදාහරණ බලලා උදාහරණ කතා කරමු. හොඳයි බලමු අපි එහෙමනම් පෙති 3 මල් මේ පෙති 4 මල් මොනවාද කියලා
අපි බලලා සාකච්ඡා කරමු උදාහරණ ලියමු. එහෙමනම් ඔන්න ඔයාට පේනවා පෙති හතරේ මල මේක ඇවිදිලා මාරත්මල් කියන වර්ගය. ඔන්න මාරත්මල් කියන වර්ගයේ තියෙනවා මොනවාද? පෙති හතරේ මලක් තියෙන්නේ. අපි උදාහරණ ලියමු මාරත්මල්. ඊගා බලමු අපි තවත් මොනවාද තියෙන්නේ කියලා. හොඳයි ඔන්න තියෙනවා ඊළඟට මේක අපේ ප්‍රදේශවලක් තියෙනවා. මේක රත්මල් කියන වර්ගය රත්මල් තියෙනවා. ඒ වගේම මල් හැදෙන එකක් තියෙනවා. අපි ගෙවල් වල මල් විදිහට වගා කරනවා. අශෝක කියලා තියෙනවා. ඒ වගේම එක්සෝරා කියලා වර්ගයක් තියෙනවා. ඒවා එක්කම මේ එකම මාදිලිය අය පෙති හතරේ මල්. මනම් ඒ ටිකත් සටහන් කරන්න පුළුවන්. එක්සෝරා, අශෝක, රත්මල්, හරි ඉස්සෙල්ලා කතා කරා මොනවාද? මාරත්මල්. හොඳයි අපි එහෙමනම් ඊගාවට කතා කරන්න යන්නේ පෙති පහේ මල් පිළිබඳව. මෙන්න එනම් තියෙනවා පෙති පහයි. ඒකේ පෙති පහේ මල් මොනවද කියලා බලමු අපි කතා කරලා. අපි ඉස්සෙල්ලාම මාතෘකාව ලියනවා පෙති පහේ මල් කියලා. පින්තූරය අඳින්න ඉක්මනට මේ තියෙන පෙති මල් නම් කිරීමක් කරලා නැහැ. ඔයගොල්ලෝ නම් කරගන්න. පින්තූරෙන් පේන නිසා නම් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි නා ඉක්මන් කළා ලියන්න බලන්න. පින්තූරය අඳින්න. පින්තූරය ඇඳලා අපි රූපරාමු කීපෙකුත් බලලා උදාහරණ සටහන් කරගමු. හොඳයි පින්තූරය ඇඳලා ඉවර ඇති. අපි එමනම් බලමු ටක් ගාලා මේකේ කොහොමද කියන වග. ඔන්න තියනවා ඔයාලට පේනවා මේක වතු සුද්ධ විශේෂයක්. වස්තු සුද්ධ කියලා කියන්නේ මොනවද? එහෙමනම් ඔන්න මේ පෙති පහක් තියෙන මල් විශේෂයක්. එහෙනම් ඔන්න අපි ඒක ලියා ගන්න පුළුවන් වතු සුද්ධ. ඔන්න බලන්න ඒකේ තියෙන දන්න කියන මලක් මොනවාද? අරලිය. අරලිය වල මොනවාද වෙලා තියෙන්නේ? පෙති පහක් තියෙන්නේ අරලිය. එහෙනම් ඔන්න ඊගාව උදාහරණ දෙන්න පුළුවන්. අරලිය කියන උදාහරණය.
හොඳයි මේකත් අපි දන්න මලක් මොනවාද රුක්කත්තන කියන මල ඔන්න රුක්කත්තන කියන්නේ තේ විදිහේ පෙති පහේ මලක් පෙති ගන්නවාට පේනවා ගැනලා ලියන්න පුළුවන් පෙති පහේ මලක් තියෙන්නේ ඔයගොල්ලෝ ළඟ තියෙන මල් ටිකත් බලන්න ඒ වත්‍රෙත් තියෙනවා පෙති පහේ මල් ඔන්න තියෙනවා මොනවාද වදමල තියෙනවා වදමලෙත් වාට පේනවා කීයක්ද මලේ පෙති පහක් තමයි තියෙන්නේ ඔන්න පස් පෙති මල් ගැන අපි කතා කළා පෙති පහේ අය එවන අපි ඊගාවට කතා කරන්න යන්නේ මෙන්න පෙති ගොඩක් තියෙන පෙති රාශියක් තියෙන මල් ගැන එන අපි ටක්ටක් ගාලා ලියමු පෙති රාශියක් ඇති පුෂ්ප පෙති රාශියක් ඇති මල් එහෙම නැත්නම් පෙති රාශියක් ඇති මල් උදාහරණ අපි ටක්ටක් ගාලා පින්තූරය අඳිනවා ඉතා ඉක්මනට හොඳයි එතකොට අපි පෙති පහේ මල් බැලුවා ඒවා ලිව්වා ඊළඟට දැන් අපි පෙති රාශියක් තියෙන මල් ඇන්දේ ඒකේ වැඩ ඉවර නැත්නම් ඉක්මනින් ඉවර කරා ගන්න පෙති රාශියක් තියෙන මල් දැන් හයේ ඉන්නේ ඉතින් පොඩ්ඩක් අත ඉක්මන් කරලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ පෙති ගොඩක් පෙති රැසක් තියෙන මල් හොඳයි අපි ඒකෙත් පින්තූර රූප රාමු ටිකක් බලලා උදාහරණ ලියාගමු ඔන්න එතකොට තියෙනවා මොනවාද පෙති ගොඩක් තියෙන මල ඒ තමයි මොනවාද සූර්යකාන්ත කියන එක එහෙමනම් ඔන්න අපිට උදාහරණ විදියට සූර්යකාන්ත ලියන්න පුළුවන්කම තියෙනවා සූර්යකාන්ත ඔන්න තියෙනවා ඊළඟ තවත් එකක් මොනවද තියෙන්නේ රෝස පෙති ගොඩක් තියෙනවා ඒකේ රෝස ඔන්න තියෙනවා ඊළඟට මොනවාද මානෙල් ඒ වගේම නෙළුම් ලියන්න පුළුවන් පෙති ගොඩක් තියෙන අය ඊට පස්සේ පොකුරු වද ඒ වගේ අය ඔන්න මල් පෙති ගොඩක් තියෙන අය තවත් ගොඩක් පෙති ඒ වගේ තියෙන අය ඉන්නවා පරිසරය බැලුවාම පාඩ අඳුන ගැනීමේ හැකියාව දැන් මේ ඕගොල්ලෝ දකින්නේ ඕගොල්ලෝ දන්න බෝගන්විලා මල මෙන්න මේ ඇතුලේ තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ මල් තියෙන්නේ මේ විශාල වෙලා වර්ණවත් වෙලා තියෙන්නේ පාටට තියෙන රතු පාටට තියෙන්නේ මොනවාද ඒ තියෙන්නේ මණිපත්‍ර තියෙන්නේ ඉතින් මෙහෙම මණිපත්‍ර තියන අය ඉන්නවා එහෙම මණිපත්‍ර නැති කොළ පැහැති මණිපත්‍ර කුඩා මණිපත්‍ර තියන අය ඉන්නවා. ඒතර මේ මණිපත්‍ර විශාල වෙලා වර්ණවත් වෙලා තියෙන ඒවා තියෙනවා. මණිපත්‍ර විශාල වෙලා නැති මණිපත්‍ර කුඩා වෙච්ච පුෂ්ප තියෙනවා. ඒකත් විවිධත්වයක් නේ. ඔන්න එතකොට මේ තියෙන්නේ මණිපත්‍ර මෙතනත් මණිපත්‍ර තියෙන්නේ මේවා මේ කොළ පාටයි චූටි මේ මණිපත්‍ර තියෙන්නේ. එhmenan අපි ඔන්න මණිපත්‍රවල ස්වභාවය අනුව තියෙන විවිධත්වය කතා කරන්නේ නේ ලියන්න. හරි එමන් ලියන්න මණිපත්‍රවල විවිධත්වය අනුව පුෂ්ප විවිධත්වය මණිපත්‍රවල ස්වභාවය අනුව පුෂ්ප විවිධත්වය කියලා මාතෘකාව ලියන්න. ඒකේ ලියන්නේ එhmenan මොනවාද? ප්‍රමාණයෙන් කුඩා හරිත පැහැති මණිපත්‍ර ඇති මල්. හරිත පැහැති කියන්නේ මොනවද? කොළ පාට. ප්‍රමාණයෙන් කුඩා හරිත පැහැති මණිපත්‍ර සහිත මල්. අපි උදාහරණ කීපයක් ලියමු. දැන් ඔයාලගේ අපේ තියෙන මල් වලක් තියෙනවා. දැන් මම පෙන්නුවේ පුහුල් වාගේ කැකිලි වාගේ ගෙඩියක්
පිරිමි මල සහ ගැහැණු මල පෙන්නුවේ වැලක. ඒතර ඒකේ මොන මණිපත්‍ර කොළ පාට තිබ්බේ ප්‍රමාණයෙන් කුඩායි. නම් උහුල් වගේ උහුල් ලියන්න පුළුවන්. ඊගාවට උගල දන්නවා දැන් බණ්ඩක්ක වගේ ඒවා මිරිස් බටු මේවායේ කොළ පාට මණිපත්‍ර කියන්නේ. ඊපස්සේ වද වාගේ වයේ කොළ පාට මණිපත්‍ර අපේ තියෙන මලේ බලා ගන්න පුළුවන්. දැන් ඒක හරිනේ. ඊගාවට අන්න අපි ලියනවා ප්‍රමාණයෙන් විශාල වූ වර්ණවත් වූ මණිපත්‍ර ඇති පුෂ්ප. ලියන්න ප්‍රමාණයෙන් විශාල වූ මණිපත්‍ර ඇති පුෂ්ප. ප්‍රමාණයෙන් විශාල වූ මණිපත්‍ර ඇති පුෂ්ප. ප්‍රමාණයෙන් විශාල වූ මණිපත්‍ර ඇති පුෂ්ප. මණිපත්‍ර ඇති පුෂ්ප. දැන් එකක් පෙන්වන්නේ මොනවාද? බෝගන්විලා. බෝගන්විලා ඔන්න එකක්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ගම්වල තියෙනවා මුස් ඇන්ද කියලා වර්ගයක්. ඒ වගේම තව වර්ගයක් තියෙනවා මුස් ඇන් දාස් කියලා. මේ දෙකේම තියෙන්නේ වර්ණවත් වෙච්ච මණිපත්‍ර තමයි තියෙන්නේ. ඔන්න එහෙමනම් ඔයගොල්ලෝ දකින්නවා මොනවාද? ඔය රතු පාට දකින්නේ මණිපත්‍ර වර්ණවත් වෙලා විශාල වෙච්ච. සුදු පාට දකින්නේ මල. ඒකත් පෙති පහක මලක් තේන්නේ මුස් ඇන්දවල. රතු පාට තියෙන්නේ මොනවාද? මේ මණිපත්‍ර තියෙන්නේ වර්ණවත් වෙලා විශාල වෙලා. මේක අපි මුස් ඇන් දාස් කියලා කියන්නේ. මේක අපි මල් ගහක් විදිහට ගෙදර වගා කරනවා. එහෙනම් ඔන්න ලියන්න මුස් ඇන් දාස්. මුස් ඇන් දාස්. ඊගාව තියෙනවා කැලේ හැදෙන එකක් තියෙනවා. අපි ඒක මුස් ඇන්ද කියලා කියන්නේ. බලමු යාගේ විදියක් කොහොමද කියලා. හොඳයි. එතකොට ඔන්න තියෙනවා මොනවද තියෙන්නේ? අර අපි කතා කරපු මුස් ඇන්ද කියන වර්ගය තමයි තියෙන්නේ. මුස් ඇන්ද කියන වර්ගය ඔය තියෙන්නේ. ඕකේ තැඹිලි පාටෙන් දකින්නේ පුෂ්පය, සුදු පාටෙන් දකින්නේ මොනවද? අර අපි කියන මණිපත්‍ර තමයි දකින්නේ. දකින්නේ මණිපත්‍ර. එතකොට තැඹිලි පාටෙන් දකින්නවා මොනවද දකින්නේ? පුෂ්පය දකින්නවා. සුදු පාටෙන් දකින්නවා මොනවද? දලපත්‍ර දකින්නවා. එමනම් උන් අපි මේ කොටස කාරණා එතනින් හරි. උදාහරණයක් ලැබියාද? දැන් ඊගාවට බලන්න අපිට තවත් පුෂ්ප විවිධත්වය ගැන කතා කරන්න පුළුවන්. ඒ විවිධත්වය තමයි මොනවාද? සමහර මල් තියෙනවා මොනවා වෙනවද? සුවඳ හමන මල් තියෙනවා. සමහර මල් තියෙනවා සුවඳ හමන්නේ නැති මල් තියෙනවා. ඒකත් විවිධත්වයක්. එහෙනම් අපි ලියමු සුවඳ විහිදුවන පුෂ්ප. සුවඳ විහිදුවන පුෂ්ප. දැන් බලමු මොන වගේ ඒවාද කියලා සුවඳ විහිදුවන්නේ. සුවඳ විහිදුවන පුෂ්ප විදියට මම පොඩි වෙලාවක් දෙන්නම්. ටට්ටක් ගාලා සුවඳ විහිදුවන මල් ලියන්න බලන්න. මල් වර්ග 4-5ක් ලියන්නකො සුවඳ හමන ඒවා. පස්සේ ඕනම් පරිසරයෙන් වෙලා ටිකක් ලියා ගන්න. ඉතින් හරියාකාරව මේ ටික කරගෙන යන්න. මොකද 6 පාඩම් 11ක් තියෙනවා. ඉතින් පළවෙනි වාරයට අපි පාඩම් 3ක් විතර ඉවර කරලා තියා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මේ පාඩම තමයි තරමක් මේ විස්තරාත්මකව කතා කරන්න තියෙන්නේ. මොකද මේක හැම තැනකම හැම වසරකදීම වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් ඒක නිසා අපි ටිකක් 6 දී ඔයගොල්ලෝ 5 ඉගෙනගත්තු දේවල් නෙමේ. පරිසරයේ තියෙන දේවල්, ලස්සන දේවල්. ඉතින් ඒක නිසා මේක අපි ටිකක් විස්තරයත්ව කතා කරනවා. ඒතර ලේසි වැඩේ ඉස්සරහට කරගෙන යන්න. හොඳයි.
දැන් එහෙමනම් අපි ඊළඟට අපි කතා කරන්නේ ගෙඩි ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මේ ශාක ජීවත් වෙන පරිසර ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ගෙඩි කතා කරාට පස්සේ මේ ශාක විවිධත්වය කියන කොටස ඉවරයි. ඊගාට සතුන්ගේ විවිධත්වය කතා කරන්න තියෙන්නේ. ඒ ටිකත් අපි කතා කරලා ඊට පස්සේ තියෙනවා ජීවීන්ගේ ලක්ෂණ ගැන පොඩි කරුණු කීපයක් කතා කරන්න. ඒ ටික කතා කරලා ඒක කලින් කතා කරන්න තියෙන එක. ඒක අපි කතා කරන්නේ නැතුව තමයි ගිහිල්ලා තියෙන්නේ. සමහර ඉස්කෝලේ ඕගොල්ලන්ට මේ වෙනකොට සමහරට ඕගොල්ලෝ ඉස්කෝලේ දිගට ගියා නම් මේ වෙනකොට සමහරට ඒ කොටස් කරලා ඇති. ඒ චුට්ටි කොටසක් තියෙනවා. නමුත් ඒ ජීවිගේ ලක්ෂණ අපි කියලා තියෙන්නේ. ඒ අර ප්‍රැක්ටිකල් කීපයක් එහෙම තියෙනවා. ඒක තමයි කියන්නේ කතා කරන්න තියෙන්නේ. ඊගාවට සත්ව විවිධත්වය කතා කරාට පස්සේ දෙබෙදුම් සුචි කියන කාරණාව තියෙන්නේ. ඒක කතා කරපුවාම පාඩම ඉවරයි. හොඳයි එහෙනම් අපි දැන් ටට්ටක් ගාලා බලමු සුවඳහමන මල් මොනවාද කියලා. මොනවාද සුවඳහමන ඒවා? එකක් තමයි දාස්පෙතියා සුවඳහමනවා. ඊගාවට සමන්පිච්ච සුවඳහමනවා. රෝස සුවඳහමනවා. ඊළඟ බලන්න තවත් සේපාලිකා සුවඳහමනවා. ඊගාවට තියෙනවා මීමල් සුවඳහමන ඒවා. ඊගාවට නෙළුම් ඕලු මානෙල් මේවා එක්කම සුවඳහමනවා. හරි දැන් අපි එමනම් ලියන්න සුවඳ විහිදුවන්නේ නැති පුෂ්ප රකුරු ලියන්න උරුදු වෙන්න ඕනේ. ඒකට කරන්න තියෙන දේ මොනවාද? ඔය විද්‍යාව පෙළ පොත හොඳට කියවන්න. පළවෙනි පාඩම දෙවෙනි පාඩම ආදී වශයෙන් හොඳට කියවලා ඒවයි තියෙන වචන අලුත් වචන 4 5 පන්තිවලදී මුණ නොගැහුණු වචන එව්වා ඔය පොඩි කඩදාසි කෑල්ලක කීප සැරයක් ලියන්න. එතකොට ඔයාට ඒ වචනේ මතක හිටිනවා. ලියන විදිය අකුරු ස්වරූපය මතක හිටිනවා. මම ලෑල්ලේ ලියලා ඔයගොල්ලෝ එක සැරයක් ලියාගත්තා කියලා ඒ වචන මතක හිටින්නේ නැහැ. ඒක නිසා ඔයා පෙළ පොත කියවන්න. පෙළ පොත කියවනකොට අලුතෙන් වචන විද්‍යාව විතරක් නෙවෙයි අනිත් විෂයන්ගේ 5 4 පන්තිල කතා නොකරපු වචන ඔයාට මුණ ගැහෙනවා. ඉතින් ඒවා කඩදාසියක ලියලා කීප සැරයක් ශබ්ද කරන විදිය අකුරු වල ස්වභාවය ඒවයි තේරුම දැන් විද්‍යාවිද්‍ය අපි කතා කරන තේරුම කියලා දෙනවානේ. අර සිංහල වගේ භාෂාව ඒවයි තියෙනවායි තේරුමත් පොඩ්ඩක් හොයලා බලන්න. ඒකට ඩික්ෂනරි එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකකින් හොයා ගන්න පුළුවන්. හොඳයි මේ විදිහට තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අර කියවන විට ලිවීම කරන්න පුරුදු වෙන්න එපා. ඒ වගේම තමයි ওই ප්‍රශ්න පත්‍ර කරලා අර ප්‍රශ්න පත්‍ර වලින්ම ගොඩ යන ක්‍රමවේදයකට පුරුදු වෙන්න එපා. මොකද අපිට වඩා එහා ගියපු තර්කානුකූල ඉගෙන ගැනීම පුරු කරගන්න ඕනේ. පහේ ශිෂ්‍යත්වයේ ගොඩක් වෙලාවට ළමයි ලියනකොට කරන්නේ මොකද? විෂය කර්ම උගන්වනවට වඩා ඒ පන්තිවල කරන්නේ ප්‍රශ්න පත්‍ර කට්ටලා ගෙනල්ලා ලියවන එකනේ කරන්නේ. ලියවලා ඒවට ලකුණු දෙනවා රොමයා කරනවා. ඉතින් ඒ නමුත් එතකොට වෙන්නේ නිකාර කටපාඩම් ශෛලියක් තමයි යන්නේ. ඉතින් මේක එහෙම බෑ. විද්‍යාව විතරක් නෙවෙයි හැම විෂයක්ම ඕගොල්ලෝ තර්කානුකූලව තේරුම් අරගෙන ඒවට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි තියෙන විෂය කරුණු තමයි හරියට අවබෝධ කරගන්න අවශ්‍ය. හොඳයි එහෙනම් අපි සුවඳහමන් නැති මලුත් 5ක් 6ක් ලියන්න කොටක් ගාලා සුවඳහමන් නැති ඒවා. හොඳයි බලමු අපි ලියපුවා මොනවද කියලා සුවඳහමන් නැති ඒවා.
ඔලියල ඇති ඔගොල්ලෝ දැන් එළවලු පැත්තෙන් ලියවතින් බණ්ඩක්කා මිරිස් ඒවයි මල්වල සුවඳ හමන්නේ මෑ ඒවා නෑ සුවඳ හැමීමක් නෑ ඊගාවට තව ගත්තොතින් එහෙමලා කොල් මල්වල එහෙම ලොකු සුවඳක් නෑ ඊ දෙන්නේ නෑ වටේට ඊගාවට ඔය තෘණ වර්ග තනකොළ වර්ගවල මල් ඒවා සුවඳ හමන්නේ නෑ මෙන්න මේවා තමයි ඔය තියෙන්නේ සුවඳ හමන්නේ නැති මල් වද සුවඳ හැමීමක් නෑ වද වලින් නෑ සුවඳ හමන මලකට ලියන්න පුළුවන් සුවඳ හමන මලකට ලියන්න පුළුවන් වලට කපුරු ඒව හොඳින් සුවඳ හමනවා හරි එහෙනම් උන් අපි කතාව හරි ඊගාවට මලේ වර්ණය අනුවත් විවිධත්වයක් තියෙනවා සුදු පැහැති මල් තියෙනවා වර්ණවත් මල් තියෙනවා එන අපි ලියමු මලේ වර්ණය අනුව විවිධත්වය ඒ අනුව අපි වර්ණ ගත්තී වර්ණ ගොඩක් තියෙනවා එහෙම කතා කරන්නේ නෑ කතා කරන්නේ මොනවාද සුදු පැහැති මල් සහ වර්ණවත් මල් කියලා කතා කරන්නේ එන අපි ලියමු සුදු පැහැති මල් සුදු පාට මල් ලියන්න බලන්න කීපයක් දැන් ওই ගොඩක් වෙලාවට අපේ සම්ප්‍රදායිකව තියෙන මල් තියනවා සුදු පැහැටින් තිබිච්ච ඒවා නමුත් මේ කෘෂිකර්මයේ තියෙන නවීන තාක්ෂණය භාවිතා කරලා ඒවා වෙනස් කරලා තියෙනවා වෙනස් කළා මල්ලාවට සම්ප්‍රදායික වර්ණයට වඩා වෙනස් වර්ණ තියෙන ප්‍රභේද නිෂ්පාදනය කරලා තියෙනවා ඒක නිසා අපිට පොඩ්ඩක් ඒ වර්ණය අනුව කියනකොට පොඩි ගැටලු එනවා නමුත් තවම අපේ ගම්වල අපේ ගෙවල් වල තියෙනවා මොනවාද සම්ප්‍රදායික තිබිච්ච වර්ණයම තියෙන ශාක තියෙනවා අපිට මල් තියෙන ශාක හොඳයි ලියන්න බලන්න ටක් ගාලා තුනක් හතරක් ලියන්න ගොඩක් ඕන නෑ හොඳයි එකක් ලියලා ඇති ඔයගොල්ලෝ වතු සුද්ධ ඊළඟට සමන් පිච්ච තව එකක් තියෙනවා ගැට පිච්ච ඊගාවට සේපාලිකා ඒත් සුදයිනේ ඊළඟ සුදු අරලිය සුදු රෝස සුදු නෙළුම් ඒවා සුදු පාටයි තොර මිරිස් බලන්න මිරිස් මල සුදු පාටයි පාට මල් තියෙන ඒවත් තියෙනවා සමහර ඒවා තියෙන්නේ මොන අර මං කියාපු විදිහේ ඒවා වෙනස් කළා හරි ගස්සපුවා ඒවා හදපුවා ස්වභාවයෙන් ඒවා නෙවෙයි මිරිස් මල ස්වභාවයෙන්ම සුදු පාටයි හොඳයි ඊගාවට අපි ලියනවා වර්ණවත් පුෂ්ප පහක් හතරක් පහක් ලියන්න ඕන තරම් ලියද හැකියි අපි බැලුවත් එක්කලා හොඳයි බලන්න ලියපුවා එහෙමනම් තොඩ වද රතු රෝස රතු අරලිය වට්ටක්කා කහපාට මලක් නිපින වට්ටක්කව ඊළඟ වැටකුළු ඒ කහපාට මලක් තියෙන්නේ ඊගාවට රතු නෙළුම් නිල්මානෙල් දාස්පෙතියා සීනියාස් මෙයාගේ ගොඩ ලියන්න පුළුවන් ඒ ඔයගොල්ලෝ පරිසරයෙන් බලලා ඒක ලියා ගන්න පුළුවන් එමුනම් ඔන්න අපි පුෂ්ප විවිධත්වය ගැන තමයි කතා කරන්නේ ඊගාඩවල කතා කරන්න තියෙනවා මොනවා ගැනද අන්න මේ බීජවල විවිධත්වය ගැන බීජවල විවිධත්වය අපි බලමු කොහොමද කියලා මේ බීජය කියන්නේ ඇටය කියන එකනේ ඒ ඇටේනේ පැලවෙන්නේ එහෙනම් බීජවල මොකද්ද තියෙන වෙනස කියලා බලමු. ඔන්න මේ තියෙන්නේ පොල් ගෙඩියක් තියෙන්නේ ඔය මැද තියනවා වඩ පේනවා ඒකට කියන්නේ අපි
පැලපිය කියලා කියන්නේ පැලපි ගෙඩිය කියලා කියන්නේ ඒක අපි විද්‍යාවේදී කියනවා පියල්ල කියලා කියනවා. ඒ කියන්නේ වෙන නමක් කියන ඔගොල්ලෝන්ගේ ගැලපෙන්න මම පියල්ල. ඒතර මේකේ තියෙන්නේ පියලි එකයි. ඒතර එක ඔය පැලපිගේ වෙන් කරලා ගත්තාම පොඩි ගෙඩියක් වගේ එකක් නේ තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්කලා තියෙනවා. ඔන්න දැක්කේ නැති කෙනෙකුට මේ රූප රාමයෙන් බලා ගන්න පුළුවන්. පැලවිච්ච පොල් ගෙඩියක් බිඳලා බැලුවාම ඔක හොයා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මේකේ තියෙනවා එක බීජ පියල්ලක්. එක බීජ පියල්ලක් තියෙනවා. ඒතර ඊළඟට බලමු අපි තව එකක් තියෙනවා. එයාගේ විදිය කොහොමද කියලා බලමු. ඔන්න බලන්න එයාගේ ස්වභාවය දැන් මේක ඔයගොල්ලෝ පහේ පන්තියේ විතර කරපු පරීක්ෂණයක්. මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලෝ අර පියලි කියන ඒවා. මෙතන තියෙනවා මේ තියෙන්නේ පියලි මේ තියෙන්නේ බීජ. බීජ පැලවෙන අවස්ථා කීපය තියෙන්නේ. ඒතර පැලවෙච්ච ටිකක් වර්ධනය වුණාම මෙන්න පියලි දෙක පේනවා. මේ තියෙන්නේ පැලවීගෙන එන අවස්ථාවේ මුල් අවස්ථාවේ පියලි දෙකේ විදිය. ඒතර මේක තමයි බීජ පියලි. ඒතර බීජ පියලි කීයක් තියනවාද? දෙකක්. මෙතන බීජ පියලි කියනවා අපි බීජ පත්‍ර කියලා තමයි කියන්නේ. එහෙනම් අන්න අපිට පේනවා මොනවද? පියලි දෙකක් තියෙන බීජ තියෙනවා. ඊළඟට තනි පියල්ලක් තියෙන බීජ තියෙනවා. ඕක විවිධත්වයක් වෙනසක් නේනම් බීජවල තියෙන. ඒක විතරයි අපි කතා කරන්නේ. අපි ටක් දාලා ලියමු. ඉක්මනින් ලියන්න. බීජයේ තිබෙන පියලි වරහන් ඇතුළේ ලියන්න බීජ පත්‍ර කියලා ලියන්න. ඒක කටපාඩම් ඒක මතක තියන්න ඕනේ නැහැ. නිකම් මතක හිටියොත් තියාගන්න. පියලි කියන වචනය මතක තියාගන්න. පියලි බීජයේ තිබෙන පියලි වරහන් ඇතුළේ බීජ පත්‍ර කියලා ලිව්වා වරහන් වහන්න. සංඛ්‍යාව අනුව විවිධත්වය සංඛ්‍යාව අනුව විවිධත්වය right. එමනම් අපි ලියමු බීජයේ තනි පියල්ලක් වරහන් ඇතුළේ යන බීජ පත්‍රයක් වරහන් වහන්න තනි පියල්ලක් පමණක් තිබෙන බීජ. තනි පියල්ලක් පමණක් තිබෙන බීජ. දැන් බලමු දැන් මම එකක් පෙන්නුවානේ. පොල් වල එක පියල්ලයි තියෙන්නේ. දැන් පොල් අයිති වෙන කණ්ඩායමකට අපි කියන තාල වර්ගය කියලා. මෙන්න මේ තාල වර්ගයේ එව්වයේ තියෙන බීජයේ ඔය විදියට එක පියල්ලයි තියෙන්නේ. එහෙනම් ඔන්න මම පොඩි උදව්වක් කරා. අපි 5 4 පන්තිවල තාල වර්ගයේ ගස් කියලා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඒක උදව් කරගෙන ඔයගොල්ලෝ ටක් ගාලා එහෙම ගස් කීපයක් ලියන්න. එහෙම ගස් බීජ කීපයක නම් ලියන්න. දැන් පොල් මම දීලා තියෙනවා. හොඳයි මොනවාද? එහෙනම් ලියන්න පුළුවන් පොල් ලිව්වා, පුවක් ලිව්වා, කිතුල් ලිව්වා, තල් මේවා ඔන්න ඒ වාගේ. ඊළඟ අපේ ප්‍රධාන ආහාරය මොකද්ද? බත්. ඒක ලැබෙන්නේ මොනවයින්ද? වී වලින්, සහල් වලින්. වී වලින් ගන්න සහල්. එහෙනම් වී වල තියෙන්නේ මොනවාද? ඔන්න ඔය කියන එක බීජ පත්‍රයක් මේ වී තියෙනවා. ඊළඟ පාන් හදන්නේ මොනවයින්ද?
තිරිඟු වලින් තිරිඟු වලත් එහෙමයි ඉරිඟු අපේ රටෙත් වැවෙනවානේ බඩ ඉරිඟු ඉරිඟු වල මෙන්න මේ විදිහට තනි පියල්ලක් තියෙනවා දැන් ඒක හරි ඊගාවට අපි යනවා බීජ පියලි කීයක්ද පියලි දෙකක් තියෙන බීජ එහෙනම් ලියන්න පියලි දෙකක් වරක් ලියන්න බීජ පත්‍ර දෙකක් බීජ පත්‍ර දෙකක් වරන් වහන්න පවතින බීජ එහෙනම් බීජ පත්‍ර දෙකක් තියෙන ඒවා මොනවද කියලා ටක් ගාලා සටහන් කරන්න බලන්න හොඳයි එහෙමනම් මොනවද තියෙන ලියපුවා මෑ බෝංචි මං හිතන්නේ කවුරුත් කජු කාලා තියෙනවා කජු ඊළඟ රට කජු රට කජු අර වට්ටක කැකිලි පූල් පිපිඤ්ඤ පතෝල වැටකුළු කරවිල බණ්ඩක්ක මිරිස් ඒවා එක්කොම මොනවාද පියලි දෙකක් තියෙනවා ඊළඟ අඹ කොස් මේවා එක්කොම මොනවාද පියලි දෙකේ අය right නම් ලියලා ඇති පාක්කයක් ලියුවාම ඇති හොඳයි එවනම් උන් අපි බීජ ගැන ඉවරයි කතාව ඊගාවට කතා කරන්න යන්නේ මොනවාද ගෙඩි ගැනයි කතා කරන්නේ ගෙඩි පිළිබඳව පළ පිළිබඳව මම අපි ලියනවා පළවල විවිධත්වය එහෙනම් බලමු දැන් ගෙඩි තියනවා ගෙඩියක තියනවා කොටස් දෙකක් මොනවාද කොටස් දෙක එකක් තමයි ගෙඩියේ ලෙල්ල තියනවා ඊට පස්සේ මොනවාද ඒකේ තියනවා බීජ තියනවා ගෙඩිය ඇතුලේ තියනවා බීජ මම ඇඳලා තියෙන්නේ ඵලයක එහෙම නැත්නම් ගෙඩියක දෙකට පළලා ඇඳලා තියෙන්නේ දැන් උක ඇතුලේ තියනවා මොනවාද බීජය තියනවා සමහර අය බීජ ගොඩක් තියනවා ඊගාවට ලෙල්ලක් තියනවා ඒකට අපි කියනවා පලාවරණය අපි පොල් ගෙඩිය ගලවන්නේ අන්න පොල් ලෙල්ල අඹ ගෙඩියේ තියනවා අපි කෑමට ගන්නේ බීජයට පිටින් තියෙන මේක අඹ ගෙඩියක් වගේ අපි මැදලා තියෙන්නේ මේකට පිටින් තියෙන කොටස මේ ටික ලෙල්ල ඒකට අපි කියන්නේ පලාවරණය කියලා කියනවා එහෙනම් අපි ඵලයක ස්වභාවය කියලා අපි පින්තූරේ අඳිනවා මෙන් තව එකක් මම මේ හරියෙන් අඳිනවා ඒක ඇතුලේ මෙන්න තියෙනවා මොනවාද මේකේ බීජ ගොඩක් තියෙන එක මේ තියෙන්නේ බීජ මේ තියෙන්නේ මොනවාද ලෙල්ල තියෙන්නේ ඒතර මේකත් ඵලයක් right ඒ දෙකම අඳින බීජ ගොඩක් තියෙන අය ඉන්නවා තනි බීජයේ අය ඉන්නවා ඒ වගේම සමහර අය ඉන්නවා මොනවාද මේකේ ආහාර ගබඩා කරගෙන තියෙන අය ඉන්නවා මේ ලෙල්ලේ සමහරු ඉන්නවා ආහාර ගබඩා කරලා නැති අය ඉන්නවා හොඳයි එහෙනම් අපි ටක් ගාලා පින්තූර දෙක අඳින්නකෝ
හොඳයි එහෙනම් අපි ලියමු බීජ සහ ලෙල්ල ඇතුළත් ශාක කොටස ඵලයක් ලෙස සැලකේ. පස්සේ අපි ලියනවා ඵල විවිධත්වය. කියන්නේ ඒක යටතේ දැන් මෙතන පේනවා මොනවාද? බීජ ගොඩක් තියන අය ඉන්නවා. තනි බීජයක් තියන අය ඉන්නවා. තනි බීජයයි බීජ ගොඩයි. දැන් ලියමු අපි තනි බීජයක් සහිත ඵල. ටක් ගාලා පොඩි වෙලාවක් දෙන්නම් ලියන්න බලන්න. තනි බීජයක් තියන අය. දැන් මෙතන එකක් තියෙන අඹ ලියන්න පුළුවන්. අඹ 3ක් 4ක් 5ක් ලියන්නකෝ. හොඳයි බලමු එහෙමනම් මොනවද කියලා. ඒ විදිහේ අය දැනටමත් එකක් තියෙනවා අඹ තියෙනවා. ඊළඟට මොනවද තියෙන්නේ? ඊගාට තියෙනවා අපිට ලියන්න පුළුවන් රඹුටන්. ගත්තොතින් කුරුඳු ඒකේ තනි බීජයක්. දන් තනි බීජයක් තියෙන්නේ. ඒක එක බීජයක්. දැන් පොල් ගත්තත් එහෙමයි එක බීජයයි තියෙන්නේ. පොල්. right? එනවා අපි පුවක් තනි බීජයයි. මම මේ වගේ ලිව්වා. තවත් පරිසරයෙන් හොයන්න පුළුවන්. ඊගාවට ලියන්න බීජ රාශියක් තිබෙන ඵල. බීජ ගොඩක් තියෙන ඵල. හොඳයි පොඩි වෙලාවක් දෙන ඒවා ලියන්න පුළුවන්. ගොඩාක් තියෙන ඒවා ඒ වගේ අය. බීජ ගොඩක් තියෙන ඒවා. 4ක් 5ක් ලියන්න ඉක්මනට. සරල දෙබිදුම් සිජිවලදී ඔක වැදගත් වෙනවා. ඊළඟ ලබන හතියේ වෙනකොට අපි අලුත් කොටස පටන් ගන්නේ ශාක ජීවත් වෙන පරිසරය අනුව විවිධත්වය ගැන කතා කරන්න යන්නේ. ඒතර එයාලා විවිධ පරිසරවල ජීවත් වෙනවා. ගොඩබිම ඉන්න අය ඉන්නවා. ඊළඟට ජලයේ ඉන්න අය ඉන්නවා. ඊළඟට විරලේ ඉන්න අය ඉන්නවා. ඊළඟට මේ දිය පාරවල් ආශ්‍රිතව ඉන්න අය ඉන්නවා. වතුරේ ඉන්න අය ඉන්නවා. ඊළඟට තෙතමනේ තියෙන තැන් වල වැවෙන කට්ටිය ඉන්නවා. ඊළඟට කිවුල් දියේ වැවෙන අය ඉන්නවා. ඒක නිසා ලබන හතියේ වෙනකොට මොනවාද මේවා ගැන කරුණු හොයාගෙන මම අහන ප්‍රශ්න වලට උත්තර සපයන්න සූදානම් වෙලා පාඩමට ලෑස්ති වෙන්න ඕනේ. ඒක අපි ලබන හතියේ ගොඩක් වෙලාට උත්සාහ කරනවා ශාක විවිධත්වයේ කියන කොටස ඉවර කරගන්න. ඊපස්සේ තියෙන අපේ සත්ව විවිධත්වයේ කොටස තියෙන්නේ. ඒක ඉවර කරාපුවාම අපිට ඒ කොටස ඉවරයි. ඊට පස්සේ දෙබෙදුම් සූත්‍රයට ගිහිල්ලා පාඩම අවසන් කරන්න හැකියාව තියෙනවා. හොඳයි. එhmenan නැවත මතක් කරනවා මොකද්ද? මේ WhatsApp අංකෙට ඔයගොල්ලෝගේ යාළුවන්ව දැනුවත් කරලා තොරතුරු එවන්න පන්තියට ලියාපදිංචි වෙන්න. ඉතින් දැන්ට මුණ ගැහෙන හැම යාළුවෙක්ම දැනුවත් කරලා දෙබැදර හයි ස්ටඩි එකට කකුරැසි විද්‍යාශිකට වැලිබිරිය සයන්ස් කොලෙජ් එකට ඒ දරුවෝ දැනුවත් කිරීම කරන්න. හොඳයි එහෙනම් අපි බලමු ගොඩක් තියන අය දොඩම් ලියන්න පුළුවන්. ඊගාවට වැල් දොඩම් ලියන්න පුළුවන්. ඊගාවට තව මොනවද තියෙන්නේ? පැපොල් ලියත හැකි. බීජ ගොඩක් තියෙනවා පැපොල් වල. ඊගාවට තව මොනවද? ඒ වගේ බීජ ගොඩක් තියන අය. peer, බටු, තක්කාලි, මිරිස් ඒවා ඔන්න ගොඩක් ඒවායේ බීජ ගොඩක් තියෙනවා. right දැන් ඊට පස්සේ කතා කරන්නේ ආහාර ගබඩා වෙලා තියෙන ලෙල්ලක් සහිත බීජ. ලියන්න ආහාර ගබඩා වූ ලෙල්ලක් වෙන පලාවරණය සහිත ඵල. ආහාර සංචිත වූ පලාවරණයක් සහිත ඵල. එන කෑම තියෙන
ලෙල්ලක් එක්ක ගෙඩි තමයි ලියන්න තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ටක් ගාලා ලියන්න බලමු. පාක්කයක් ලියන්නේ ඇති. ගොඩක් ඕන නැහැ. හොඳයි එහෙනම් ලියන්න ඇති ආහාර තියෙන ඒවා දැන්ට මොකද තියෙනවා අඹ පියාපලම් peer මිදි pears ඊගාවට pears වල තියෙන පොඩි වෙනසක් තියෙනවා ඒකේ අර නටුවේ තියනවානේ ග්‍රාහකයේ කියලා කෑල්ල ඒකේ තමයි ගබඩා කරලා තියෙන ආහාර ඒක නිසා ඒක පොඩ්ඩක් pears එක ඵලයක් විදිහම සලකන්නේ නැහැ. සපයාස් ලියන්න එපා. ඊගාවට තියෙන ඇපල්. ඇපල් ලියන්න පුළුවන්. ඊගාවට ආහාර ගබඩා කරපු ලෙල්ලක් තියෙන ඒවා විදිහට කිසෙල් ඔන්න අපිට ලියන්න පුළුවන්. ඊගාවට ලියන්න ආහාර ගබඩා කර නැති ලෙල්ලක් සහිත ඵල ආහාර ගබඩා කර නැති ලෙල්ලක් සහිත ඵල පොඩි වෙලාවක් දෙන්න ආහාර ගබඩා කරලා නැති ලෙල්ලක් කියන ඒවා ලෙල්ල කෑමට ගන්න බැරි ඒවා යක් පරිණත වෙනකොට වේලෙන ගතියක් එන ඒවා ආන් ඒවා තමයි මේකේ ලියවෙන්නේ හොඳයි ලියලා ඇති දැනට මොනවාද? එකක් තමයි පොල් ඊගාට වී පොත්තේ ආරණේ වී ඊගාවට තව පුළුවන් පුවක් හොඳයි ඒ වගේ ඔන්න කීපය වර්ගයක් තියෙනවා ලෙල්ලේ ආහාර ගබඩා කරලා නැති දැන් එහෙමනම් අපි ඒ කොටස් ටික ගැන කතාව ඉවරයි. ඊට පස්සේ මාතෘකාව ලියනවා මොනවද ලියන්නේ? හොඳයි ලියන්නේ එහෙමනම් ජීවත් වන පරිසරය අනුව ශාක විවිධත්වය. ජීවත් වන පරිසරය අනුව ශාක විවිධත්වය. එහෙනම් අපි අදට මෙතකින් පාඩම නිමා කරනවා. ලබන සතියේත් යලි ඔබේ නිවහනට අපි එනවා ඒ එන්නේ කොහොමද මෙන්න මේ අලුත් පාඩම් කොටසත් සමග මම අපි අදින් සමු ගන්නවා අවසනට සුබානාගතයක් ප්‍රාර්ථනා